ගිණුම්කරණය හැඳින්වීම සහ එහි අවශ්‍යතාවය පිළිබඳව තමයි අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියන එක අපි සාකච්ඡා කරන්න කලින් අපි මූලික වශයෙන් දැනගත යුතු කාරණයක් තියෙනවා. ගිණුම්කරණය විශේෂයෙන්ම භාවිතයට ගන්නේ කොතනදීදී කාරණය. ගිණුම්කරණය කියන විෂය අපිට ඕනෑම තැනකදී භාවිතයට ගන්න පුළුවන් පුතේ. අපේ සාමාන්‍ය මේ ගත කරන මේ ජීවිතය තුළ මේ මිනිස්සු සම්බන්ධයෙන් ව්‍යාපාර සම්බන්ධයෙන් වගේ සෑම කටයුත්තක් සම්බන්ධයෙන්ම ගිණුම්කරණය කියන එක භාවිතයට ගන්න පුළුවන්. ඉතින් ඒක කොහොමද වෙන්නේ කියන එක ගිණුම්කරණය හඳුනා ගැනීමේදී අපිට තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ගිණුම්කරණය කියන විෂය අපි බහුලව භාවිතයට ගන්නවා කියලා දන්න ස්ථානය තමයි ව්‍යාපාරයක් කියලා කියන්නේ. ඒතකොට ගිණුම්කරණය වැඩිපුර භාවිතයට ගන්නේ ව්‍යාපාරවල. ව්‍යාපාර තුළ තමයි ගිණුම්කරණය වැඩිපුර කරන්නේ. හැබැයි ගිණුම්කරණය කියන එක ව්‍යාපාරවල විතරක් නෙමෙයි. මං වෙනුවෙන් උනත් ගිණුම්කරණය කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. රාජ්‍ය ආයතනයක් වෙනුවෙන් උනත් ගිණුම්කරණය කරන්න පුළුවන්. ගමේ තියෙන මරණාධාර සමිතිය, ඔයාලගේ ක්‍රීඩා සමිතිය, තරුණ බෞද්ධ සමිතිය මේ සෑම අවස්ථාවකදීම මේ ගිණුම්කරණය කියන එක භාවිතයට ගන්න පුළුවන් ප්‍රායෝගිකව. මේක ප්‍රායෝගික විෂයක්. න්‍යායාත්මක කරුණු සාකච්ඡා කරාට මේක ප්‍රායෝගික විෂයක්. එනිසා මේ ගිණුම්කරණය අවශ්‍ය වෙන ඕනම ස්ථානයකදී ඕනම අවස්ථාවකදී මේ ගිණුම්කරණය කියන එක භාවිතයට ගන්න පුළුවන්. නමුත් අපි කතා කරන්නේ මේ විෂය තුල අපි කතා කරන්නේ ඔයත් එක්ක නැත්නම් ඔයාගේ විෂය නිර්දේශය වෙන්නේ ව්‍යාපාරයක් තුල සිදු කරන ගිණුම්කරණය පිළිබඳව. ඒ නිසා මුලින්ම අපි හඳුනා ගන්න පුතේ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එක. දැන් මේ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එක හඳුනා ගන්නකොට මේක ඔයාලට ව්‍යාපාර අධ්‍යයනයේදී කියලා දීලා ඇති. මීට වඩා පැහැදිලිව ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එක කියලා දීලා ඇති. නමුත් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එක මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් මගේ භාෂාවෙන්. මොකද්ද මේ ව්‍යාපාරයක් කියලා අපි කියන්නේ? දැන් ව්‍යාපාරයක් ගැන කතා කරනකොට අපිට අමතක කරන්න බැරි දෙයක් තමයි මේ පුජ්‍යලයින්ට තියෙන අවශ්‍යතා හා වමනා කියන කතන්දරය. දැන් පුජ්‍යලයින් ගත්තාම පුතේ මේ පුජ්‍යලයින්ට තියෙනවලු අවශ්‍යතා හා වමනා. පුජ්‍යලයින් කියලා කියන්නේ කවුද? ඔයාලා, මම, අපි සියලු දෙනාම පුජ්‍යලයින්. එතකොට මේ ඔයාලා සහ මට තියෙනවාලෝ වෙන්න මේ අවශ්‍යතා හා වමනා. අවශ්‍යතා හා වමනා කියනවාලු. එතකොට මොනවද මේ අවශ්‍යතා හා වමනා කියලා අපි කියන්නේ? අවශ්‍යතා හා වමනා. හරිද? අවශ්‍යතා හා වමනා. මේක කොටස් දෙකක්. අවශ්‍යතා කියන්නේ එකක්, වමනා කියන්නේ එකක්. එතකොට මෙතෙන්දී මේ අවශ්‍යතා කියන්නේ මොනවද කියලා අපි බැලුවොත්. අවශ්‍යතා කියලා කියන්නේ මොනවද කියලා අපි බැලුවොත් අපි අවශ්‍යතා කියලා කියන්නේ මෙන්න මේ පුජ්‍යලයින් ගත්තාම පුතේ මෙන්න මෙයාලට මෙන්න මේ පුජ්‍යලයින්ට ජීවත් වීම සඳහා සපුරාගත යුතු දේවල් තියෙනවා. සපුරාගත යුතු දේවල් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දේවල් තියෙනවා. අපි නොමැරී ජීවත් වෙන්න නම් මෙන්න මේ පුජ්‍යලයින්ට ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දේවල් තියෙනවා. ඒතර මේ අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දේවල් වලට අපි කියනවා අවශ්‍යතා කියලා කියනවා. ඉතින් මේක මම ගොඩාක් කතා කරන්නේ නැහැ. මොකද ඔයගොල්ලන්ට මේ කරුණු කතා කරන්න වෙන විෂයක් තියෙන නිසා. නමුත් මෙතෙන් අපිට අවශ්‍ය නිසා මම පොඩ්ඩක් කතා කරන්නේ. එතකොට පුජ්‍යලයින්ට ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දේවල් වලට තමයි අපි කියන්නේ අවශ්‍යතා කියලා. අපිට මොනවද ජීවත් වෙන්න නම්, මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න නම් සරලව කිව්වොත් අපි අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕන දේවල් වෙන්නේ. අපි මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න නම් අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය මූලිකම දේ තමයි පුතේ ආහාර පාන අවශ්‍යයි අපිට. ආහාර පාන නැතුව අපිට කිසිසේත්ම ජීවත් වෙන්න බෑ. අපිට ඇඳුම් නැතුව ජීවත් වෙන්න පුළුවන්, ගැටලුවක් නැහැ නේ. ඇඳුම් නැතුව ඕන තරම් ඉන්නේ. ඉපදෙනකොට ඇඳුම් ගන්න අපි ඉපදුනේ නැහැනේ. පොඩි කාලෙත් අපි ඇඳුම් ගන්න හිටියේ නැහැ නේද ප්‍රෝනේ? ඇඳුම් නැතුව තමයි හිටියේ. ඉතින් ඇඳුම් නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි අපිට අනිවාර්යයෙන්ම ඕන දේ මොකද්ද? අපිට අනිවාර්යයෙන්ම ඕන දේ තමයි ආහාර පාන කියන ඒවා. අපිට ආහාර පාන අනිවාර්යයෙන්ම අවශ්‍යයි ජීවත් වෙන්න. එහෙනම් ඒක අවශ්‍යතාවයක්. හරිද? ඊළඟට ආහාර පාන සපයා ගන්නකොට තව දේවල් අපිට නිර්මාණය වෙනවා ජීවත් වීම සඳහා. අපි ගොඩනගාගත්තු දේවල් තියෙනවා. අපි මේ ලෝකෙට එනකොට අපිට ජීවත් වෙන්න අවශ්‍ය වුණේ ආහාර පාන විතරයි. නමුත් අපිට තව දේවල් අපි ගොඩනගාගත්තු දේවල් තියෙනවා ජීවත් වීම සඳහා අවශ්‍ය වෙන අනිවාර්ය වෙන දේවල්. මොනවද ඒවා? එකක් තමයි ඇඳුම් පැළඳුම් කියන එක.
ඇඳුම් පැළඳුම් අපිට අවශ්‍යයි. වැස්සෙන් සුළඟෙන් වගේ දේවල් වලින් ආරක්ෂා වෙන්න අපිට අනිවාර්යයෙන්ම ඇඳුම් පැළඳුම් කියන එක අවශ්‍ය වෙනවා. ඊළඟට අපිට අවශ්‍යයි වාසස්ථානයක් අවශ්‍යයි. මොනවා කරන්නත් අපිට වාසස්ථානයක් අවශ්‍යයි. ඔය වැස්සෙන් සුළඟින් දුවිල්ලෙන් වගේ හැම දෙයකින්ම බේරෙන්න අපිට වාසස්ථානයක් අවශ්‍යයි. වාසස්ථානයක් කියවම මේක මේ මහල් නිවාසයක් වායු සමීකරණය කරපු නිවාසයක්ම වෙන්න ඕනේ නැහැ. වාසස්ථානයක් කියවම ගල් ගුහාවක් වෙන්නත් පුළුවන්, ගස් බෙනයක් වෙන්නත් පුළුවන්, බෝක්කුවක් වෙන්නත් පුළුවන්. නැත්නම් රජමාලිගයක් වෙන්නත් පුළුවන්, කටුමැටි ගහපු ගයක් වෙන්නත් පුළුවන්, ලෑලි වලින් ගහපු ගයක් වෙන්නත් පුළුවන්. වාසස්ථානයක් කියනවා. මොකක් හරි කමන්නේ තමන්ට සුදුසු ආකාරයට සපුරාගත හැකි ආකාරයට වාසස්ථානයක් අවශ්‍යයි අපිට ජීවත් වෙන්න. ඊට අමතරව මේ මූලික අවශ්‍යතා ටික සපුරා ගැනීමත් එක්ක තව දේවල් අපිට අවශ්‍ය වෙන අධ්‍යාපනය වගේ දේවල්, සෞඛ්‍ය සමීප ආරක්ෂාව වගේ දේවල්, ප්‍රවාහනය වගේ දේවල්, ආදරය, දයාව, කරුණාව වගේ දේවල් අවශ්‍ය වෙනවා. මෙන්න මේ වගේ දේවල් තමයි අපිට ජීවත් වීම සඳහා අවශ්‍ය වෙන්නේ. මෙන්න මේවට අපි කියන්නේ අවශ්‍යතා කියලා අපි කියනවා. අවශ්‍යතා කියලා කියනවා. ඉතින් මෙන්න මේ අවශ්‍යතා කියන ඒවා ගත්තම ඉතා සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒවා සංකීර්ණ ස්වභාවයක් ගන්නවා, සරල ස්වභාවයක් ගන්නේ නැහැ. අවශ්‍යතා කිව්වහම දැන් ආහාර කිව්වහම මේක ඇතුලේ ගොඩාක් දේවල් අන්තර්ගත වෙනවා. ආහාර කියන වචනේ ගත්තා. ඒතර සංකීර්ණයි මේක. මේක සංකීර්ණයි. හැබැයි සීමිත වූ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මිනිසුන්ගේ ජීව විද්‍යාත්මක මූලයන් එක්ක තමයි මේවා බැඳිලා තියෙන්නේ අවශ්‍යතා කියන ඒවා. වමනා කියන ඒවා ගත්තාම වමනා කියලා කියන්නේ අවශ්‍යතා වලට වඩා ටිකක් වෙනස්. අවශ්‍යතා වලට වඩා ටිකක් වෙනස් කියලා උනත් අවශ්‍යතාවත් එක්ක සම්බන්ධ වෙලා තමයි වමනා තියෙන්නේ. මොනවද වමනා කියලා කියන්නේ අපි? වමනා කියලා කියන්නේ මෙන්න මේ කුජලයන්ගේ අවශ්‍යතා ටික සපයා ගැනීම සඳහා අපිට භාවිතා කළ හැකි උපක්‍රම වලට අපි කියනවා මොකක් කියලාද? උවමනා කියලා කියනවා. දැන් අවශ්‍යතා ආහාර අවශ්‍යතාවයේ ගත්තොත් ආහාර අවශ්‍යතාවයේ සපයා ගන්න අපිට භාවිතා කරන්න පුළුවන් විවිධ උපක්‍රම තියෙනවා. ආහාර අවශ්‍යතාවයේ සපයා ගන්න භාවිතා කළ හැකි විවිධ උපක්‍රම තියෙනවා. මොනවද තියෙන උපක්‍රම? ආහාර අවශ්‍යතාව සපයා ගන්න අපිට බත් කන්න පුළුවන්, පාන් කන්න පුළුවන්, තෝසෙ කන්න පුළුවන්, රොටි කන්න පුළුවන්. නේද? විවිධ දේවල් භාවිතා කරලා අපිට ආහාර අවශ්‍යතාවය සපයා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට ඇඳුම් පැළඳුම් අවශ්‍යතාවය ගත්තොත් දිග කලිසම්, කොට කලිසම්, ඊළඟට ත්‍රිකෝටවල්, ඊළඟට සායවල්, ගවුම්, සරම්, සාරි ඔය වගේ විවිධ දේවල් අපිට ඇඳුම් පැළඳුම් අවශ්‍යතාවය සපයා ගැනීමට භාවිතා කරන්න පුළුවන්. නිවාස අවශ්‍යතාවය ගත්තොත් පැල්පත්, ඊළඟට ගල් ගුහා, ගස් බෙන, මහල් නිවාස, රජමාලිගවල්, වායු සමීකරණය කරපු ගෙවල් මේ වගේ විවිධ ක්‍රම අපිට භාවිතයට ගන්න පුළුවන් වාසස්ථාන කියන අවශ්‍යතාවය සපයා ගන්න. අධ්‍යාපනික අවශ්‍යතාවය ගත්තොත් එහෙම අපිට මේක සපයා ගන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. පොත පාඩම් කරලා මේක ලබා ගන්න පුළුවන්. ඊළඟට අධ්‍යයනීය වලින් අධ්‍යාපනය ලබන්න පුළුවන්. ඊළඟට මේ වගේ මාර්ගගත ක්‍රම හරහා අධ්‍යාපනය ලබන්න පුළුවන්. ඒ වගේ වෙන්න මේ විවිධ ආකාරයේ ක්‍රම භාවිතා කරලා අපිට අපේ අවශ්‍යතා සපයා ගන්න පුළුවන්. ඉතින් වෙන්න මේ විදිහට පුතේ වෙන්න මේ පුජ්‍යලයන්ට ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරාගත යුතු මේ අවශ්‍යතා ටික ඉටු කරගන්න භාවිතා කරන විවිධ උපක්‍රම වලට අපි කියන්නේ උවමනා කියලා. ඒ නිසා සෑම පුජ්‍යලයක්ම ගත්තොත් එහෙම මේ සෑම පුජ්‍යලයකටම අවශ්‍යතා ලයිස්තුවක් තියෙනවා. ඒ වගේම ඒ අවශ්‍යතා ලයිස්තුව ඉටු කර ගැනීම සඳහා භාවිතයට ගන්න උපක්‍රම හේවත් උවමනා ලයිස්තුවක් තියෙනවා. ඒ නිසා සෑම පුජ්‍යලයකටම අනිවාර්යයෙන්ම අවශ්‍යතා හා උවමනා තියෙනවා. ඒක තමයි යථාර්ථය. ඉතින් මේ අවශ්‍යතා හා උවමනා අනිවාර්යයෙන්ම අපි සපුරා ගන්න ඕනේ ජීවත් වීම සඳහා. ජීවත් වෙනවා කියන්නේ ඒකයි. අවශ්‍යතා හා උවමනා සපුරා ගන්න එක තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. මොකද අවශ්‍යතා හා උවමනා සපුරා ගන්න තමයි මේ හැමදේම කරන්නේ. දැනුත් මේ අපි කරන්නේ අවශ්‍යතාවය උවමනාවක් සපුරා ගන්න එක. අවශ්‍යතාවයක් තියෙනවා ඔයාලට මොකක්ද? අධ්‍යාපනය ලබන්න. ඒක ඔයාලා දැන් ලබනවා මාර්ගගත ක්‍රමය හරහා. ඒක තමයි වෙන්නේ. ඒතර මෙතන අවශ්‍යතාවයක් හා උවමනාවක් තමයි ඉටු වෙන්නේ. ඉතින් වෙන්නේ මේ අවශ්‍යතාව හා උවමනා ඉටු කරගන්න යනකොට මේ අවශ්‍යතාව හා උවමනා ඉටු කරගන්න විවිධ ක්‍රම තියෙනවා. ඒතර පුජ්‍යලයින්ට Tamanට ස්වාධීනව Tamanගේ අවශ්‍යතාව හා උවමනා ඉටු කරගන්න පුළුවන්. Tamanට අවශ්‍ය දේවල් Tamanම බිහි කරගන්න. Tamanට අවශ්‍ය දේවල් Tamanම නිර්මාණය කරගෙන, Tamanම සකස් කරගෙන, ස්වභාව ධර්මයේ තියෙන විවිධ සම්පත් භාවිතා කරලා Tamanගේ අවශ්‍යතාව ටික Tamanට සපයා ගන්න පුළුවන්.
හැබැයි එහෙම සපයා ගන්න පුළුවන් වර්තමානයේ වෙනකොට ඊතා අතලොස්සක් වූ ඊතා කුඩා වූ ප්‍රමාණයක් පමණයි. තමන්ටම තමන්ගේ අවශ්‍යතාව සපයා ගැනීමට හැකියාව ලැබෙන්නේ ඊටාම කුඩා වූ ප්‍රමාණයක් පමණයි. සමහර විට ජීවත් වෙන්න අවශ්‍ය හුස්ම ටික විතරයි තමන්ට ලබා ගන්න පුළුවන් වෙන්නේ. තමන් වෙනුවෙන්. තේරුණාද? ඒ වගේ තත්ත්වයක් තියෙනද වර්තමානයේදී. ඒ නිසා අවශ්‍යතාව ගැන කතා කරනකොට, උවමනා ගැන කතා කරනකොට මේ අවශ්‍යතාව හා උවමනාද වර්තමානයේදී අපිට සපයා ගන්න වෙන්නේ කොහෙන්ද? වෙනත් පාර්ශවයන්ගේ උදව් ඇතුව. ඒ නිසා මෙන්න මේ ව්‍යාපාරයක් කියලා කියන්නේ පුතේ මෙන්න මේ පුජ්‍යලයන් ගත්තාම මෙන්න මේ පුජ්‍යලයන්ගේ අවශ්‍යතා හා උවමනා ඉටු කරන කටයුත්තකට තමයි අපි ව්‍යාපාරයක් කියලා කියන්නේ. මෙන්න මේ පුජ්‍යලයන්ගේ අවශ්‍යතා හා උවමනා ටික ඉටු කරන කටයුත්තකට තමයි අපි ඒ නිසා ව්‍යාපාරයක් කියලා කියන්නේ. මොකද වර්තමානයේදී පුජ්‍යලයන්ගේ අවශ්‍යතා හා උවමනා සියල්ලම පුජ්‍යලයන් ඉටු කර ගනු ලබන්නේ මෙන්න මේ ව්‍යාපාර හරහා. ව්‍යාපාර හරහා. ඊට ස්වල්ප ප්‍රමාණයක් තමයි අර ඉස්සලා කිව්වා වගේ අපිටම කියලා සොයන්ව ඉටු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා විශාල ප්‍රමාණයක් අපිට මේවා සපයා ගන්න වෙලා තියෙන්නේ බාහිර පාර්ශවයන්ගෙන්. ඉතින් මේ පුජ්‍යලයන්ගේ අවශ්‍යතා හා උවමනා ඉටු කරන්න පුජ්‍යලයන්ගේ අවශ්‍යතා හා උවමනා ඉටු කරන්න මෙන්න මේ සිදු කරනු ලබන ඕනෑම කටයුත්තක් අපි නිසා මෙතෙන්දී ව්‍යාපාරයක් කියලා කියනවා. හැබැයි මෙතෙන්දී පුතේ මතක තියාගන්න ඕනෑම කටයුත්තක් කියලා මම මෙතෙන්දී කිව්වාට ඕනෑම කටයුත්තක් කියන වචනය වැරදි. ඕනෑම කටයුත්තක් කියන වචනේ වැරදි මෙතෙන්ද අපි දරනවා. ව්‍යාපාරයක් කියන සංකල්පය හඳුනා ගන්නකොට ඕනෑම කටයුත්තක්ම නෙමෙයි ව්‍යාපාරයක් කියලා කියන්නේ. මෙතෙන්දී ව්‍යාපාරයක් කියලා කියන්නේ පුතේ ඕනෑම ආර්ථික කටයුත්තක්. ඕනෑම ආර්ථික කටයුත්තක්. ඒ නිසා ව්‍යාපාරයක් කියලා කියන්නේ මෙන්න මේ පුජ්‍යලයන්ගේ අවශ්‍යතා හා උවමනා ඉටු කිරීම සඳහා ක්‍රියාත්මක කරන ඕනෑම ආර්ථික කටයුත්තක් අපි කියනවා ව්‍යාපාරයක් කියලා. ඇයි මෙතෙන්ද මම ආර්ථික කටයුත්තක් කියන එක ගත්තේ? ව්‍යාපාරයක් කියන සංකල්පය ගැන කතා කරනකොට. මම ඔයාලට උදාහරණ ටිකක් දෙන්නම්. ඒකෙන් ඔයා තීරණය කරන්න ඇයි මම ඕනෑම ආර්ථික කටයුත්තක් කියන වචනේ මෙතෙන්ද ඇතුළත් කරේ කියලා. right. මෙන්න මෙහෙම හිතන්නකෝ. මෙන්න මෙහෙම හිතන්න. මෙන්න මෙතන අපි හිතමු චූටි බබෙක් ඉන්නවා. හරි චූටි බබෙක් ඉන්නවා. හරිද? දවාලගේ ගෙදර නංගිලා මල්ලිලා හැම ඉන්න පුළුවන්. හරි චූටි බබෙක් ඉන්නවා. ඉතින් මේ චූටි බබාට බඩගින්නක් හැදිලා මේ චූටි බබා අඬනවා. මේ අතදරුවා අඬනවා. හරිද? මට බඩගිනේ කියලා අඬනවා. අඬපුවාම මෙන්න මෙයාගේ අම්මා ඉන්නවා. අම්මා ඉන්නවා. ඔන්න සුන්දරිය ඉන්නවා. හරිද? right. ඔන්න අම්මා ඉන්නවා. අම්මා දැන් මෙන්න මේ දරුවා අඬනවා කිරි ඉල්ලලා මොකද මෙයාට බඩගින්නක් ඇවිල්ලා. ඒතර මෙයාට දැන් ඇවිල්ලා තියෙන ආහාර කියන අවශ්‍යතාවය. ආහාර කියන අවශ්‍යතාවය. මෙයාට මේක ඉටු කර ගන්න තියෙන එකම ක්‍රමවේදය තමයි අම්මගෙන් කිරි ඉල්ලලා බොන එක. අම්මගෙන් කිරි ඉල්ලලා බොන එක තමයි මෙයාට ඉටු කර ගන්න තියෙන එකම ක්‍රමය වෙන්නේ. ඉතින් මේ චූටි දරුවා මෙන්න මේ අම්මගෙන් කිරි ඉල්ලගෙන බොනවා. ඒතර මේ අම්මා මේ චූටි දරුවාට කිරි පොවනවා. මේ චූටි දරුවාට කිරි පොවනවා. දැන් මේ චූටි දරුවාට කිරි පෙව්වට පස්සේ පුතේ මේ චූටි දරුවාගේ අවශ්‍යතාවය ඉටු වුනේ නැද්ද? මෙයාගේ අවශ්‍යතා ටික ඉටු වුනේ නැද්ද? ඉටු වුණා. මේ චූටි දරුවාගේ අවශ්‍යතා ටික ඉටු වුණා. එහෙනම් මෙන්න මේ අම්මා මේ දරුවාගේ බඩගින්න නිවන්න කිරි පොවපු එක කටයුත්තක්. කිරි පොවපු එක කටයුත්තක්. අවශ්‍යතා උවමනා ඉටු කරන්න සිදු කරපු කටයුත්තක්. කාගේ අවශ්‍යතා හා උවමනාද? මේ චූටි දරුවාගේ මේ චූටි බබාගේ අවශ්‍යතා හා උවමනා ටික ඉටු කරන්න කරපු කටයුත්තක්. ඉතින් පුතේ මේක ව්‍යාපාරයක්ද? මේක ව්‍යාපාරයක්ද? අම්මා දරුවෙකුට කිරි ටිකක් පොවපුවාම මේ අම්මා දරුවෙකුට කිරි ටිකක් පොවන එක ව්‍යාපාරයක් වෙනවද? නැහැ. මේක ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. ඇයි ඒ ව්‍යාපාරයක් වෙන්නේ නැහැ කියලා අපි කියන්නේ? හේතුව තමයි මේ අම්මගේ යටි පරමාර්ථයක් තිබෙන්නේ නැහැ මේ දරුවට කිරි පොවලා යම් කිසි ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගන්න. මේ අම්මට කිසිම යට පරමාර්ථයක් තිබෙන්නේ නැහැ මේ දරුවට කිරි පොවලා ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගැනීම. එහෙම නැත්නම් ලාභයක් උපයා ගැනීමේ පරමාර්ථයක් තිබුණේ නැහැ. අන්න ඒ නිසා තමයි මේක ව්‍යාපාරයක් වෙන්නේ නැහැ කියලා අපි කියන්නේ. ඊළඟට මේ පුතේ තව උදාහරණයක් ගමු.
අපි මෙහෙම හිතමුකෝ. මෙන්න මෙතන ඉන්නවා අපි හිතමුකෝ පිරිමි ළමයෙක් ඉන්නවා. සමහර විට ඔයා වෙන්න පුළුවන්. මෙතන ඉන්නවා අපි හිතමු ගෑනු ළමයෙක්. මෙතන ඉන්නේ සමහර විට ඔයා වෙන්න පුළුවන්. හරිද? right. එතකොට මෙන්න මේ පිරිමි ළමයා ගත්තාම මේ පිරිමි ළමයා මෙන්න මේ ගෑනු ළමයාට බැල්ම දානවා. මේ ගෑනු ළමයාට බැල්ම දානවා. හරිද? මේ ගෑනු ළමයාට බැල්ම දානවා. හරිද? එතකොට මේ පිරිමි ළමයා කැමති මෙන්න මේ ගෑනු ළමයාත් එක්ක මෙන්න මෙහෙම සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න කැමති. මේ ගෑනු ළමයාත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න කැමති. එහෙම දේවල් සිදු වෙනවනේ. එහෙම දේවල් නොවීම නෙමෙයි, එහෙම දේවල් සිදු වෙනවා. ඒක තමයි යථාර්ථය. එතකොට මෙන්න මේ පිරිමි ළමයා මේ ගෑනු ළමයා සමග මේව සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවයක් පැනනගිලා තියෙනවා. ඉතින් මේ පිරිමි ළමයා විවිධ ඉඟි විවිධ ආකාරයෙන් මේ ගෑනු ළමයා වෙත එල්ල කරනවා. එල්ල කරපුවාම මේ ගෑනු ළමයා ටික කාලයක් යනකොට මේ ගෑනු ළමයාට පොඩ්ඩක් හිතෙනවා alright මටත් මෙහෙම දෙයක් කරගත්තොත් හොඳයි කියලා හිතෙනවා. ඒ නිසා මේ ගෑනු ළමයාත් මොකද කරන්නේ? මේ පිරිමි ළමයාට යම් කිසි ඉඟියක් දෙනවා. දීලා පස්සේ මේ දෙන්නා මෙන්න මේ ආකාරයට සම්බන්ධතාවය ගොඩනගා ගන්නවා. මේ ආකාරයට මේ දෙන්න සම්බන්ධතාවය ගොඩනගා ගන්නු ලබනවා. හරිද? එතකොට දැන් මේ දෙන්න සම්බන්ධතාවය ගොඩනගාගෙන ඉවරයි. එතකොට මේ දෙන්නට මේ අයගේ අවශ්‍යතාව ටික ඉටු කරගෙන ඉවරයි. හරිද? එතකොට මෙයාට අවශ්‍ය වුණේ මෙයාත් එක්ක සම්බන්ධ වෙන එක, මෙයාට අවශ්‍ය වුණේ මෙයාත් එක්ක සම්බන්ධ වෙන එක. දැන් ඔන්න මේ දෙන්න මල් සරා දුන්න විද්දා. එතකොට දැන් මෙතෙන්දී මෙයාගේ අවශ්‍යතාවය මෙයා ඉටු කරා, මෙයාගේ අවශ්‍යතාවය මෙයා ඉටු කරා. ඒතර මාරු දෙන්නගේ දෙන්න අවශ්‍යතාවය ඉටු කරගත්තා. හැබැයි මේ දෙන්න අවශ්‍යතාවය ඉටු කරේ ආර්ථික ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්න. එහෙම නැත්නම් අපි කියනවා ලාභයක් බලාපොරොත්තු වෙන්න. දැන් මෙතනත් අවශ්‍යතාවය ඉටු වීමක් උනේ. ඒතකොට මෙතන මේක ව්‍යාපාරයක් කියලා අපිට කියන්න පුළුවන්ද? මේක ලව් ව්‍යාපාරය. නැත්නම් ප්‍රේම ව්‍යාපාරය කියලා අපිට නම් කරන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. මේක ව්‍යාපාරයක් නෙමෙයි කියලා අපි පිළිගන්නේ. අපි මේක සහසුද්ධ වෙන ව්‍යාපාරයක් නෙමෙයි කියලා පිළිගන්නවා. ඇයි පිළිගන්නේ ව්‍යාපාරයක් නෙමෙයි කියලා? මෙතෙන්දී මේ දෙන්නයි කිසිම කෙනෙකුට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ පුතේ ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගන්න එක. එතකොට මෙයාගේ අරමුණක් තිබෙන්නේ නැහැ මෙයාත් එක්ක සම්බන්ධතාවයක් පවත්වාගෙන ආර්ථික ප්‍රතිලාභ ලබන්න. මෙයාගේ අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ මෙයාත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගෙන ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම. ලාභ වීමේ පරමාර්ථයක් තිබෙන්නේ නැහැ. එහෙනම් පුතේ මෙන්න මෙතෙන්දී මෙන්න මේ අවශ්‍යතාව ඉටු කර ගැනීම තුළ ඉටු කිරීම තුළ කිසිම ආකාරයක ලාභ වීමේ පරමාර්ථයක් නැහැ. ඒ නිසා මෙන්න මේ වගේ අවස්ථා අපි කියනවා අවශ්‍යතාව ඉටු වුණාට පුතේ මේවා ව්‍යාපාර නෙමෙයි කියලා අපි කියන්නේ. ව්‍යාපාර නෙමෙයි. ව්‍යාපාරයක් වෙන්න නම් මේ අවශ්‍යතාව ඉටු කිරීමේ කාර්යය තුළ නිරත වෙන අය අතර තියෙන්න ඕනේ අරමුණක් ලාභ ලබා ගැනීමේ අරමුණක්. ඉතින් ලාභ ලබා ගැනීමේ අරමුණෙන් යම් කිසි කටයුත්තක් කරනවා නම් ඒවට අපි කියන්නේ ආර්ථික කටයුතු කියලා. ලාභ ලබා ගැනීමේ යම් කිසි ආදායමක් උපයා ගැනීමේ පරමාර්ථයෙන් අපි යම් කිසි කටයුත්තක් කරනවා නම් අන්න ඒවට අපි කියන්නේ ආර්ථික කටයුතු කියලා. ඉතින් ව්‍යාපාරයක් කියලා කියන්නේ අන්න එහෙම කටයුත්තක්. ලාභ ලැබීමේ පරමාර්ථයෙන් තමයි ව්‍යාපාරයක් කියන එක ක්‍රියාත්මක වෙන්නේ. ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගැනීමේ පරමාර්ථයෙන් තමයි ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා ව්‍යාපාර තුළ සිදු කරන්නේ ආර්ථික කටයුතු. ඒ නිසා ව්‍යාපාරයක් කියලා කියන්නේ පුතේ මෙන්න මේ ආකාරයට පුජ්‍යල අවශ්‍යතා හා උවමනා ඉටු කරනු ලබන ඕනෑම ආර්ථික කටයුත්තක් තමයි අපි ඒ නිසා පුතේ ව්‍යාපාරයක් කියලා කියන්නේ. එහෙනම් දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එක. ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එක දැන් පැහැදිලි වෙන්න ඕනේ. එහෙනම් මොකක්ද ව්‍යාපාරයක් කිව්වේ? පුජ්‍යලයින්ගේ අවශ්‍යතා හා උවමනා තියෙනවා. මෙන්න මේ අවශ්‍යතා හා උවමනා ටික ඉටු කරන්න ක්‍රියාත්මක වන ඕනෑම ආර්ථික කටයුත්තක් තමයි එහෙනම් අපි ව්‍යාපාරයක් කියලා කිව්වේ. right. එතන මේ ව්‍යාපාර ගත්තාම මේ ව්‍යාපාර ගැන කතා කරනකොට මේ ව්‍යාපාර පිළිබඳව උනන්දුවෙන් කටයුතු කරන පාර්ශ්ව ගොඩාක් අපිට හඳුනා ගන්න පුළුවන්. ව්‍යාපාරයක් ගත්තාම මේ ව්‍යාපාරයේ පිළිබඳව උනන්දුවෙන් කටයුතු කරන පාර්ශ්ව ගොඩාරියක් අපිට හඳුනා ගන්න පුළුවන්.
මෙන්න මේ ව්‍යාපාරය පිළිබඳව උනන්දුවෙන් කටයුතු කරන මෙන්න මේ පාර්ශව වලට අපි කියනවා ඇල්මැති පාර්ශව කියලා. එතකොට මේ ව්‍යාපාර ගත්තාම ව්‍යාපාර සඳහා එහෙනම් ඇල්මැති පාර්ශව ඉන්නවා. ඇල්මැති පාර්ශව ඉන්නවා. ඇල්මැති පාර්ශව කියලා එහෙනම් කියන්නේ කවුද? ව්‍යාපාර පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශව. ව්‍යාපාර පිළිබඳව තීන්දුව తీරන ගන්න පාර්ශව. අපි කියන්නේ ඇල්මැති පාර්ශව කියලා. කවුද ඇල්මැති පාර්ශව වෙන්නේ? එතකොට ව්‍යාපාරයක් ගත්තාම කවුද ඇල්මැති පාර්ශව වෙන්නේ? ව්‍යාපාරයක් ගත්තාම එක්කෙනෙක් තමයි ව්‍යාපාරයේ අයිතිකරුවා. ව්‍යාපාරයේ අයිතිකරුවා. ඉතින් ව්‍යාපාරයේ අයිතිකරුවා තමයි ව්‍යාපාරය පිළිබඳව හොඳටම ඇල්ම තියෙන්නේ. ඇම්ම තියෙන්නේ යාළුවා. ව්‍යාපාරය පිළිබඳව. ඉතින් ඇම්මක් නැත්නම් දෙයක් කරන්න බෑනේ. ඇම්මක් තියෙන්න ඕන. දැන් ඔයාලට ඇම්මක් තියෙන නිසා තමයි මේ සම්බන්ධ වෙලා මේ වැඩේ කරගෙන යන්නේ. ඒ නිසා ව්‍යාපාරේ වල ඇල්ම නැත්නම් ඇල්ම තියෙන්නේ වැඩිපුරම කාටද? අයිතිකරුවාට. එන අයිතිකරුවා කියන්නේ ඇල්මැති පාර්ශවය. එයා ව්‍යාපාරය පිළිබඳව උනන්දුවෙන් කටයුතු කරන ප්‍රධාන පාර්ශවය. ඊට අමතරව තව ඇල්මක් දක්වන පාර්ශව ගොඩාක් ඉන්නවා. තව එක්කෙනෙක් තමයි ගනුදෙනු කරුවා. ව්‍යාපාරයත් එක්ක ගනුදෙනු කරන ගනුදෙනු කරුවා. එයා ව්යාපාරයෙන් භාණ්ඩ මිලදී ගන්න එයාට ව්‍යාපාරය නිෂ්පාදනය කරන භාණ්ඩ අවශ්‍ය නිසා. ඒ නිසා එයාට ව්‍යාපාරය පිළිබඳව ඇල්මක් තියෙනවා. උනන්දුවක් තියෙන ව්‍යාපාරය පිළිබඳව. ඒකයි ව්යාපාරය නිෂ්පාදනය කරන භාණ්ඩ මිලදී ගන්න. ඊළඟ කළමනාකරුවන් වගේ අය ගත්තොත් ව්‍යාපාරය පරිපාලනය කරන අය. ව්‍යාපාර සේවකයෝ වගේ අය ගත්තොත්. ව්‍යාපාරයට ආයෝජනය කරන අනිකුත් ආයෝජකයෝ ගත්තොත්. ව්‍යාපාරයට ආයෝජනය කරන්න හිතාගෙන ඉන්න අනාගත ආයෝජකයෝ ගත්තොත්. ණයකප් සපයන අය ගත්තොත්. භාණ්ඩ ණයට සපයන ණය හිමියන් වගේ අය ගත්තොත් එහෙම සැපයුම් කරුවන් ගත්තොත්. රජය වගේ ආයතන ගත්තොත් එහෙම මෙන්න මේ වගේ ව්‍යාපාරයක් ගත්තාම ව්‍යාපාරයේ පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශව ගොඩාරියක් අපිට හඳුනා ගන්න පුළුවන්. එක්කෙනෙක් දෙන්නෙක් කියලා අපිට සීමා කරන්න බෑ. නමුත් අපි සීමා කරලා කතා කරන්නේ සීමිත වූ ප්‍රමාණයක් ගැන පමණයි. ගොඩක් හිටියට අපි කතා කරන්නේ සීමිත වූ ප්‍රමාණයක් ගැන පමණයි. මොකද සියලු දෙනා ගැන කතා කරන්න ගියොත් අපිට මේ විෂය නිර්දේශයන් අපිට ආවරණය කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ අයිතිකරුවන්, ආයෝජකයන්, කළමනාකරුවන්, ඒ වගේම ගනුදෙනුකරුවන්, සේවකයන්, රජය වගේ අයට තමයි අපි ඇල්මැති පාර්ශවයන් කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ අය තමයි ව්‍යාපාරය පිළිබඳව පුතේ තීරණ ගන්න පාර්ශවය වෙන්නේ. ව්‍යාපාර පිළිබඳව තීරණ ගන්න පාර්ශවය වෙන්නේ මෙන්න මේ ඇල්මක් දක්වන පාර්ශවය. ව්‍යාපාර පිළිබඳව තීරණ ගන්න පාර්ශවය වෙන්නේ ඇල්මක් දක්වන පාර්ශවය. මේ අය ව්‍යාපාර පිළිබඳව ඇල්මක් දක්වමින් ව්‍යාපාර පිළිබඳව විවිධ තීරණ ගන්නවා. උදාහරණයක් විදිහට අයිතිකරුවා කියන පාර්ශවය ගත්තොත් මෙයා මෙන්න මේ තමන් ව්‍යාපාරයට ආයෝජනය කරලා තියෙන සම්පත් වලට ප්‍රමාණවත් සුරක්ෂිතභාවයක් ලැබෙනවාද කියන කාරණය සම්බන්ධව තීරණ ගන්නවා. එයා ව්‍යාපාරයට ආයෝජනය කරලා තියෙන මුදලට අදාළව ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ව්‍යාපාරයෙන් යට ලැබෙනවද කියන කාරණය පිළිබඳව එයාලා තීරණ ගන්නවා. ඊට අමතරව තව තවත් ව්‍යාපාරයට තමන් සතු තියෙන ධනය සම්පත් ආයෝජනය කරනවාද කියන කාරණය පිළිබඳව තීරණ ගන්නවා මේ අයිතිකරුවන් කියන පාර්ශවය. එහෙම නැත්නම් ව්‍යාපාරය වහලා දාලා තමන් දාපු සල්ලි ටික අරගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවාද කියන කාරණය පිළිබඳව මෙයාලා තීරණ ගන්නවා. ඔය වගේ විවිධ තීරණ ගන්නවා අයිතිකරුවා. කළමනාකරුවනුත් එහෙමයි. ගනුදෙනුකරුවනුත් එහෙමයි. ඒ වගේම ණය සපයන්නත් එහෙමයි. රජය වගේ ආයතනත් එහෙමයි. එයාලගේ විවිධ අරමුණු ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරය පිළිබඳව තීරණ ගනු ලබනවා. ඉතින් මේ අයට මේ තීරණ ගන්න නම් මොනවද අවශ්‍ය වෙන්නේ? නිකන් තීරණ ගන්න බැහැනේ. නිකන් තීරණ ගන්න බෑ. ඕනම දෙයක් ගත්තොත් එතන අපි උනත් විවිධාකාරයේ තීරණ ගන්නවා පුතේ. ඉතින් අපි මේ ගන්න තීරණ ගත්තාම මේ තීරණ අපි විවිධාකාරයේ විවිධ දෘෂ්ටි කෝණ වලින් ගනු ලබනවා. ඉතින් මේ තීරණ ගැනීම සඳහා අපිට අවශ්‍ය කරනවා විවිධ කරුණු කාරණා. මේ කරුණු කාරණා නැතුව අපිට තීරණ ගන්න බෑ. ඉතින් මේ තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරුණු කාරණා වලට අපි කියනවා පුතේ මොනවා කියලාද? තොරතුරු කියලා අපි කියනවා. එහෙනම් අපිට තීරණ ගැනීම සඳහා අවශ්‍යයි මොනවද? තොරතුරු අවශ්‍යයි. තොරතුරු නැතුව කිසිම අවස්ථාවකදී අපිට තීරණ ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට තොරතුරු කිව්වහම
විවිධ ආකාරයේ තොරතුරු අපිට අවශ්‍යයි. සමහර තොරතුරු මුදලින් මනින්න පුළුවන් තොරතුරු තියෙනවා. සමහර තොරතුරු තියෙනවා මුදල් කියන මාධ්‍යයෙන් මනින්න බැරි තොරතුරු තියෙනවා. තේරුණාද? ඒ වගේ විවිධ ආකාරයේ තොරතුරු අපිට හඳුනා ගන්න පුළුවන් මේ තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන. ඉතින් මෙන්න මේ ඇල්මැති පාර්ශව ව්‍යාපාරයට වැදගත්ම පාර්ශවය. ඇල්මැති පාර්ශව කියලා කියන්නේ අයිතිකරුවාගේ ඉඳලා ගත්තාම ඇල්මක් දක්වන සියලුම පාර්ශවයන් ව්‍යාපාරයට අතිශය වැදගත්. මොකද ව්‍යාපාරය කියන්නේ සමාජ ඒකකයක්. සමාජ ඒකකයක් විදිහට මේ සමාජයේ ඉන්න විවිධ පාර්ශව තමයි ව්‍යාපාරයට ඇල්මක් දක්වන්නේ. ඒ නිසා මේ සියලුම දෙනා සමාජ ඒකකයක් විදිහට ව්‍යාපාරයට පවතින්න නම් ඒ සියලුම දෙනා මෙන්න මේ ව්‍යාපාරයට වැදගත්. ඒ නිසා ව්‍යාපාරය පිළිබඳව තීරණ ගන්නේ එයාලා. ඒ නිසා මෙන්න මේ තීරණ ගන්න ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගන්න තොරතුරු අවශ්‍ය වෙනවා. හරිද? ඒ නිසා මෙන්න මෙතෙන්දී මෙන්න මේ අයට තොරතුරු සැපයීමේ වගකීම තියෙන්නේ එහෙනම් කාටද? ව්‍යාපාරයට. මෙන්න මේ ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගන්න තොරතුරු සැපයීමේ වගකීම තියෙන්නේ කාටද? ව්‍යාපාරයට. මොකද ව්‍යාපාරය පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවය ව්‍යාපාරය පිළිබඳව තීරණ ගනු ලබනවා නම් අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ වගකීමක් තියෙනවා ඒ අයට උදව් කරන්න. ව්‍යාපාරයේ පිළිබඳව තීරණ ගන්න ඒ අයට උදව් කරන්න ව්‍යාපාරයේ වගකීමක් තියෙනවා වගේම යුතුයකමකුත් තියෙනවා. මොකද මම් පිළිබඳව කවුරු හරි තීරණයක් ගන්නවා නම් මම් පිළිබඳව කරුණු සමාලෝචනය කරනවා නම් මම් පිළිබඳව කරුණු සමාලෝචනය කරන්න තීරණ ගන්න මං ගැන විවරණය කරන්න අවශ්‍ය කරුණු කාරණා ලබා දෙන එක මගේ යුතුයකම. මොකද මං වෙනුවෙන් තමයි එයාලා කටයුතු කරන්නේ. එතන මං වෙනුවෙන් කටයුතු කරන කෙනෙක්ට මං ගැන තොරතුරු දුන්නේ නැත්නම් එයාලට ඒ තොරතුරු ලබා ගන්න අමාරුයි. අපහසුයි. ඒතර මං ගැන විවරණය කරන්න මං ගැන පැහැදිලි කරන්න එයාලට අපහසුයි. තීරණ ගන්න අපහසුයි. ඒ නිසා මමගේ වගකීම තමයි මං ගැන තොරතුරු දෙන එක. ඒ නිසා ව්‍යාපාරය මෙන්න මේ ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ලබා දෙන්න ඕනේ. ඒතර ව්‍යාපාරයක් මෙන්න මේ ඇල්මැති පාර්ශවයන්ට දෙන්නේ විශේෂයෙන්ම මූල්‍ය තොරතුරු. මොකද ව්‍යාපාරයක් තුල තියෙන මූල්‍ය තොරතුරු. වැඩිපුරම තියෙන මූල්‍ය තොරතුරු. ඒ සමයේ ව්‍යාපාරය පිළිබඳව ඇල්මක් දක්වන මේ පාර්ශවයට ව්‍යාපාරය මූල්‍ය තොරතුරු සපයන්න ඕනේ. මූල්‍ය තොරතුරු සපයන්න ඕනේ. ඇයි ඒ තොරතුරු සපයන්නේ? තීරණ ගන්න. ව්‍යාපාරය පිළිබඳව තීරණ ගන්න තමයි තොරතුරු සපයන්නේ. ඉතින් මෙන්න මෙතෙන්දී ව්‍යාපාරයක් මේ ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු සපයනකොට මෙන්න මේ ව්‍යාපාරය තුල හිටි ගමම්ම තොරතුරු දෙන්න බෑනේ. මේ ඉල්ලන ගමම්ම මේ තොරතුරු දෙන්න බෑ. එහෙම දෙන්න බෑ කාටවත් දෙනවා කියලා. මේක සැලසුමක් ඇතුව යම්කිසි විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ මේ තොරතුරු දෙන්න ඕනේ මේ අයට. මේ අයට තේරුම් ගන්න පුළුවන් විදිහට මේ තොරතුරු ටික දෙන්න ඕනේ. මේ අයට වැදගත් වන තීරණ ගන්න බලපාන තොරතුරු ටික මෙයාලට දෙන්න ඕනේ. එහෙම නැතුව තොරතුරු දෙන්න බෑ. අන්න ඒ නිසා ව්‍යාපාරයක් ගත්තාම දරුවනේ මේ ඇල්මැති පාර්ශවයට තීරණ ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීමට මේ ව්‍යාපාරය තුල මොකක් හරි ක්‍රමවේදයක් පවත්වාගෙන යන්න වෙනවා. මොකක් හරි ක්‍රමවේදයක් පවත්වාගෙන යන්න වෙනවා. ඉතින් පුතේ මෙන්න මේ ව්‍යාපාරය පිළිබඳව ඇල්මක් දක්වන මෙන්න මේ පාර්ශවයන්ට අවශ්‍ය කරන මෙන්න මේ මූල්‍ය තොරතුරු සැපයීම සඳහා මෙන්න මේ ව්‍යාපාරය තුල පවත්වාගෙන යන ක්‍රමවේදයකට තමයි අපි ඒ නිසා ගිණුම්කරණය කියලා කියන්නේ. ගිණුම්කරණය කියලා කියන්නේ. මෙන්න මේ ව්‍යාපාරය පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයන්ට ව්‍යාපාරය පිළිබඳව තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරන මූල්‍ය තොරතුරු සැපයීම සඳහා ව්‍යාපාරය තුල පවත්වාගෙන යන ක්‍රමවේදයට තමයි අපි එහෙනම් ගිණුම්කරණය කියලා කියන්නේ. ඒ නිසා පුතේ ගිණුම්කරණය කියන එක අපිට මෙන්න මේ ආකාරයට නිර්වචනය කරන්න පුළුවන්. කොහොමද ගිණුම්කරණය කියන එක අපිට නිර්වචනය කරන්න පුළුවන් වෙන්නේ? බලන්න පුතේ ගිණුම්කරණය කියලා අපිට කියන්න පුළුවන් නේනම් මෙන්න මේකට. මොකක්ද? මෙන්න මේ ව්‍යාපාරය පිළිබඳව උනන්දුවක් දක්වන ඇල්මැති පාර්ශවයන් වෙත ව්‍යාපාරය පිළිබඳව
උනන්දුවක් දක්වන ඇල්මැති පාර්ශවයන් වෙත තීරණ ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීම හා සම්බන්ධ ක්‍රමවේදය අපිට ඒ නිසා ගිණුම් කරණය කියලා කියන්න පුළුවන්. එහෙනම් පුතේ ගිණුම් කරණය කියන්නේ මොකක්ද කියන එක දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ. මොකක්ද එහෙනම් අපි ගිණුම් කරණය කියලා මේ ඉගෙන ගන්නේ? මොකක්ද මේ අපි ගිණුම් කරණය කියන එකෙන් අදහස් කරන්නේ? සරලව කිව්වොත් ගිණුම් කරණය කියන්නේ ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයට තොරතුරු සැපයීම. ව්‍යාපාරයක ඇල්මක් දක්වන පාර්ශවයට තොරතුරු සැපයීම තමයි ගිණුම් කරණය කියලා කියන්නේ. අද තොරතුරු සැපයීම කිව්වහම තොරතුරු සපයන්න ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඉතින් ක්‍රමවේදයට තමයි තව පොඩ්ඩක් මේක පෝෂණය කරවුවොත් අපි ගිණුම් කරණය කියලා කියන්නේ. එහෙනම් ගිණුම් කරණය කියන්නේ තොරතුරු සැපයීමේ ක්‍රමවේදයක්. ගිණුම් කරණය කියලා කියන්නේ තොරතුරු සැපයීමේ ක්‍රමවේදයක්. හැබැයි ගිණුම් කරණය තුලින් සපයන්නේ මූල්‍ය තොරතුරු පමණයි. හැම තොරතුරක්ම දෙන්නේ නැහැ. ගිණුම් කරණය තුලින් සපයන්නේ මූල්‍ය තොරතුරු විතරයි. හැම එකක්ම දෙන්න බෑ ගිණුම් කරණය හරහා. මොකද ගිණුම් කරණය තුල විවිධ නීති රීති තියෙනවා. ගිණුම් කරණය කියන ක්‍රමවේදය තුල විවිධ නීති රීති තියෙනවා. ඒ නීති රීති වලට අනුව අපි කටයුතු කරනකොට ගිණුම් කරණය තුලින් ඔවුන්ට ලබා දෙන්න පුළුවන්නේ ව්‍යාපාරයක මූල්‍ය තොරතුරු විතරයි. මොනවද පුතේ මූල්‍ය තොරතුරු කියලා කියන්නේ? මූල්‍ය තොරතුරු කියලා කියන්නේ අපි භාවිතා කරන අපි ව්‍යවහාරය කරන මුදල් ඒකකයෙන් මනින්න පුළුවන් තොරතුරු කරුණු කාරණා තමයි අපි මූල්‍ය තොරතුරු කියලා කියන්නේ. මොකක්ද අපි භාවිතා කරන මුදල් ඒකකය? දැන් ශ්‍රී ලංකාවේ අපි ඉන්නේ. ඒතර ශ්‍රී ලංකාව වෙච්ච අපේ රටේ අපිට භාවිතා කරන්න පුළුවන් මුදල් ඒකකේ නැත්නම් අපි භාවිතා කරන මුදල් ඒකකය මොකක්ද? රුපියල් කියන මුදල් ඒකකය. ඉතින් මේ රුපියල් කියන මුදල් ඒකකය තුලින් මනින්න පුළුවන් තොරතුරු තමයි අපි වෙන්න මේ මූල්‍ය තොරතුරු කියලා කියන්නේ. ඉතින් ගිණුම් කරණය තුලින් අපි සපයන්නේ මේ මුදල් ඒකකයෙන් මනින්න පුළුවන් තොරතුරු විතරයි. ඒක අපි මූල්‍ය තොරතුරු කියලා කියන්නේ. ඒ නිසා ගිණුම් කරණයෙන් සපයන්නේ මූල්‍ය තොරතුරු කියන එක මතක තියාගන්න. ඒ නිසා ගිණුම් කරණය කියලා කියන්නේ ආපහු සරයක් මතක් කරලා දුන්නොත් පුතේ වෙන්න මේ ව්‍යාපාරය පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයන්ට ව්‍යාපාරය පිළිබඳව තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරන මූල්‍ය තොරතුරු සැපයීමේ ක්‍රමවේදය අපි කියනවා ගිණුම් කරණය කියලා අපි කියනවා. එහෙනම් පුතේ ගිණුම් කරණයේ කාර්යභාරය මොකක්ද කියන එක අපි තේරුම් ගත්තොත් ගිණුම් කරණයේ කාර්යභාරය වෙන්නේ මොකක්ද? එහෙනම් පුතේ ඇල්මැති පාර්ශවයට තීරණ ගන්න අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීම තමයි ගිණුම් කරණයේ කාර්යභාරය වෙන්නේ. ගිණුම් කරණයේ කාර්යභාරය නැත්තම් වගකීම වෙන්නේ මොකක්ද? ව්‍යාපාරය පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයට තීරණ ගන්න අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීම තමයි ගිණුම් කරණයේ කාර්යභාරය නැත්තම් වගකීම වෙන්නේ. ඒ වගේම තමයි ගිණුම් කරණය ගත්තාම ගිණුම් කරණයේ මූලිකම සහ ප්‍රධානම අරමුණ වෙන්නේ මොකක්ද කිව්වොත් ප්‍රධානම අරමුණ වෙන්නේ ඕකම තමයි. අරමුණ විදිහට ගන්නෙත් ඕකම තමයි අපි. එහෙනම් ගිණුම් කරණයේ ප්‍රධානම අරමුණ වෙන්නේ මොකක්ද? ව්‍යාපාරය පිළිබඳව ඇල්මක් දක්වන සියලුම පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීම තමයි ගිණුම් කරණයේ ප්‍රධානම අරමුණ වෙන්නේ. ගිණුම් කරණයේ ප්‍රධානම අරමුණ වෙන්නේ මේ ඇල්මැති පාර්ශවයට තොරතුරු සැපයීමයි. ඒ වගේම තමයි දැන් මේ ගිණුම් කරණය ගැන කතා කරනකොට අපිට ගිණුම් කරණය වැඩිපුර වැදගත් වෙන්නේ ව්‍යාපාරවලදී. එතකොට පුතේ මේ ගිණුම් කරණය කියන එක මේ ක්‍රමවේදය ව්‍යාපාරවලට අවශ්‍ය වෙන්නේ ඇයිද? එහෙමත් ප්‍රශ්නයක් අහුවොත් මම ඔයාලගේ සහ විභාගෙදී අහන්න පුළුවන්. ගිණුම් කරණය කියන ක්‍රමවේදය නැත්නම් මේ විෂය ශාස්ත්‍රය ඇයි අවශ්‍ය වෙන්නේ? මොකක් සඳහාද ගිණුම් කරණය අපිට වැදගත් වෙන්නේ? අවශ්‍ය වෙන්නේ ඇයි?
අවශ්‍ය වෙන්නේ ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීම සඳහා තමයි ගිණුම්කරණය ව්‍යාපාරයකට අවශ්‍ය වෙන්නේ. මොකක් සඳහාද එහෙනම් ගිණුම්කරණය අවශ්‍ය වෙන්නේ? ව්‍යාපාරය පිළිබඳව තීරණ ගන්න සියලුම ඇල්මැති පාර්ශවයන්ට අවශ්‍ය කරන මොනවද? මූල්‍ය තොරතුරු සැපයීම සඳහා අවශ්‍ය කරන මූල්‍ය තොරතුරු සැපයීම සඳහා තමයි ගිණුම්කරණය කියන විෂය ව්‍යාපාරයකට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ නිසා ගිණුම්කරණයේ අවශ්‍යතාවය වෙන්නේ ඔන්න ඕක. ඇල්මැති පාර්ශවයන්ට අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීම සඳහා තමයි එනම් ගිණුම්කරණය අවශ්‍ය වෙන්නේ. right. දැන් ඔයාලට මම කරුණු කාරණා ගොඩකට ප්‍රශ්න ගොඩකට අවශ්‍ය තොරතුරුත් ලබා දුන්නා විෂය කරුණු පැහැදිලි කිරීමත් එක්ක.